හරි ළමයි ආයිබෝන් හැමෝටම අපි ගිය සතියේ නැවැත්තුවේ මූලික පොත්වල ගැනුම් ජර්නලය ගැන කතා කරලා අපි නිකමට ගැනුම් ජර්නලයේ මතකය ටිකක් අලුත් කරගමු. ගැනුම් ජර්නලය කියන මූලික පොත භාවිතා කරන්නේ මොන ගනුදෙනුව දාන්නද? දැන් ඔයා දැනගෙන ඉන්න ඕනේ ගැනුම් ජර්නලය භාවිතා කරන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගැනීම වාර්තා කරන්න. වෙළඳ භාණ්ඩයක් කියලා කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් මිලට ගන්න භාණ්ඩ. වෙළඳ භාණ්ඩ ගැනීම කියද්දි මෙතන ඇත්තටම ගැනීමට වඩා මේ ණයට ගැනීම කියලා එන්න ඕන. ණයට ගන්න ඕන අනිත් කොන්දේස. කොන්දේස දෙක සම්පූර්ණ නම් විතරයි, දෙකම සම්පූර්ණ නම් විතරයි ගැනුම් ජර්නලයට අපි ගනුදෙනුවක් දාන්නේ. එතකොට ස්ථාවරවත්කම් ණයට ගැනීම ව්‍යාපාරයේ පාවිච්චියට මෝටර රථයක් ණයට ගන්නවා. දානවද? ණයට ගන්නවා කියන කොන්දේසේ සම්පූර්ණව. නමුත් මෝටර රථය කියන්නේ වෙළඳ භාණ්ඩයක් නෙමෙයි, ස්ථාවරවත්කමක්. ඒක නිසා අපි ඒ වගේ දේවල් ගැනුම් ජර්නලයට දාන්න. එහෙනම් හොඳට මතක තියාගන්න අපි ගැනුම් ජර්නලයට දාන්නේ ළමයි වෙළඳ වට්ටම් වෙළඳ භාණ්ඩ ණයට ගැනීම. හරි. එහෙනම් ඕක තමයි අපි ගිය සතියේ කතා කරුවේ. හරි, මෙතනදී ළමයි ගැනුම් ජර්නල ගැන කතා කරද්දී මෙන්න මේ දේවලුත් ඔයා ඉගෙන ගන්න ඕන. ගැනුම් ජර්නලට අදාළ ගනුදෙනු සටහන් කිරීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනයට අපි කියනවා ගැනුම් ඉන්වොයිසිය කියලා. ගැනුම් ඉන්වොයිසිය. එතකොට කොහේ හරි තැනක ගැනුම් ඉන්වොයිසිය අන්තර්ගත තොරතුරු මොනවාද කියලා අහුවොත් ගැනුම් ජර්නලට තොරතුරු ගන්න ගැනුම් ඉන්වොයිසියෙන් කියන මූලාශ්‍ර ලේඛනයෙන් නම් ළමයි අපිට අවශ්‍ය සියලුම තොරතුරු මේ ගැනුම් ඉන්වොයිසිය ඇතුලේ තියෙනවා. හරි, උදාහරණයක් විදිහට ගනුදෙනුව සිදු වූ දිනය, ඊළඟට අපි භාණ්ඩ ගත්තේ කාගෙන්ද, මොන භාණ්ඩද ගත්තේ, කොච්චරක් ගත්තද, ඊළඟට ඒ භාණ්ඩ වල වටිනාකම කීයක් වුණාද, ඒකක මිල මුළු වටිනාකම කීයක් වුණාද, අදාළ ගනුදෙනු මේ අපිට භාණ්ඩ දුන්නු එක්කන අපිට වෙළඳ වට්ටමක් දුන්නද, ඔන්න ඔය කියන හැම දෙයක් ගැන ඊළඟ ඉන්වොයිස් අංකය හැම දෙයක් ගැන මේ ගැනුම් ඉන්වොයිස් තුල අන්තර්ගතයි. හරි, ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඔයාට දැන්. ඊට පස්සේ ළමයි මේ ගැනුම් ඉන්වොයිස් ආශ්‍රයෙන් අපි ගැනුම් ජර්නලට දැම්මට පස්සේ මාසේ අවසානයේ ගැනුම් ජර්නලයේ එකතු කරලා අපි පොදු ලෙජරයේ ගිණුම්ගත කෙරුවා. පොදු ලෙජරේ මතක ඇති. මම ලෙජරයේ ප්‍රධාන කොටස් දෙකකට කැඩුවා. ලෙජරේ කියන්නේ ගිණුම් තියෙන පොත කියලා කිව්වා. මේ පොත ප්‍රධාන කොටස් දෙකකට කැඩුවා. පොදු ලෙජරය, උපලෙජරය. උපලෙජරේ නැවත කොටස් දෙකකට කැඩුවා. ඔයාට මතක ඇති ණය ගැති ලෙජරය හා ණය හිමි ලෙජරය කියලා. ණය ගැති ලෙජරය කියන්නේ ණය ගැතියන්ගේ පෞද්ගලික ගිණුම් ඇතුළත් ලෙජරේ කියන ආමල් ණය ගැති, බිමල් ණය ගැති, කමල් ණය ගැති වගේ නමින් තමයි ඉන්නේ. ණය හිමි ලෙජරය ගැන කියද්දී මම කිව්වා ණය හිමියන්ගේ පෞද්ගලික ගිණුම් ඇතුළත් ලෙජරයට තමයි අපි ණය හිමි ලෙජරය කියන්නේ. උදාහරණ විදිහට A ණය හිමියා, B ණය හිමියා, C ණය හිමියා ඔය විදිහට නමින් ඉන්නේ. ඊළඟට පොදු ලෙජරය කියන්නේ මේ ණය ගැතියන්ගේ පෞද්ගලික ගිණුනොත් ණය හිමියන්ගේ පෞද්ගලික ගිණුනොත් හැරුණුකොට අනෙකුත් ගිණුම් ඇතුළත් වෙන්නේ මෙන්න මේ පොදු ලෙජරය තුල. එතකොට අපි ඔය ගැනුම් ජර්නලට දාන ගනුදෙනුව පොදු ලෙජරයේ දැම්මා. ඒ වගේම අදාළ ණය හිමි ලෙජරය තුලත් වාර්තා කරන හැටි ගිය සතියේ ඉගෙන ගත්තා. මම ඒකයි කිව්වේ ගිය සතියේ වීඩියෝ එක බලලා පන්තියට එන්න කියලා, නැත්නම් අමතක වෙනවා. අනිවාර්යයෙන්ම පන්තියට එන්න කලින් දවසේ පාඩම ආපහු සිහි කරගෙනම තමයි පන්තියට එන්න ඕන. නැත්නම් තේරෙන්නේ නැති එක්ව යනවා. මේක ඔයා අල්ල ගන්නකන් යම් කාලයක් දක්වා. හරි, එහෙනම් දැන් ළමයි ලෙජරේ ওই විදිහට බෙදුවා. පොදු ලෙජරේ ගැනුම් ජර්නල් එකතුවෙන් සටහන් කරුවා. දිත්ත සටහන මම ඔයාලට කිව්වා ඒක පාඩම් කරගත යුතුමයි. දිත්ත සටහන තමා ළමයි ගැනුම් ජර්නලේ සටහන් කරපු ගනුදෙනුව පොදු ලෙජරේට දාද්දී ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. ණය හිමි පාලන ගිණුම බැර. ඒ වගේම ඔයාට ණය හිමි ලෙජරේ ඔයාට ගණන් වල හදන්න කියලා තියෙනවා නම් ළමයි
ණය හිමි ලෙජරය හදද්දී අදාළ ණය හිමියා වෙනුවෙන් තනි තනිව ගිණුම් ගහලා ඒ ගිණුමට ගත්තු භාණ්ඩවල වටිනාකම බැරට දැම්මා. ඔන්න ඕක තමයි අපි ගිය සතියේ ඉගෙන ගත්තේ. ඒ වගේම අපි ගැණුම් ජර්නලය ගැන කතා කරද්දී අපිට අවස්ථා දෙකක් යටතේ ගැණුම් ජර්නලය හදන්න වෙනවා. පළවෙනි අවස්ථාව වැට් ලියාපදිංචි නැති ව්‍යාපාරයක. අනිත් අවස්ථාව වැට් ලියාපදිංචි එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි ව්‍යාපාරවල ගැණුම් ජර්නලය. අපි දැන් ගිය සතිය හැදුවේ ළමයි වැට් ලියාපදිංචි නැති ව්‍යාපාරවල ගැණුම් ජර්නලය. ඒකින්ද ඔයා නෝට් එකේ උඩම ගැණුම් ජර්නලය හදපු තැන අපි පළවෙනි ගාන හැදුවනේ. ඒ හදපු උඩින්ම ලියා ගන්න රතු පෑනෙන් වැට් ලියාපදිංචි නැති ව්‍යාපාරයක ගැණුම් ජර්නලය පිළියෙල කිරීම කියලා මට මතකයි. මම ගිය සතිය අවසානටම කිව්වා අපි හැදුවේ වැට් ලියාපදිංචි නැති ව්‍යාපාරයක ගැණුම් ජර්නලය කියලා. මේකට අපි තාම එන්නේ නැහැ. පස්සේ එක හදමු. එහෙනම් මේක මාතෘකාව ලියා ගන්න ඔයා කලින් දවසේ හදපු ගානේ උඩින්ම වැට් ලියාපදිංචි නැති ව්‍යාපාරයක ගැණුම් ජර්නලය පිළියෙල කිරීම. වැට් ලියාපදිංචි නැති ව්‍යාපාරයක ගැණුම් ජර්නලය පිළියෙල කිරීම. හරි. ඕක තමයි ගිය සතියේ සාරාංශයේ විදිහට මට ඔයාලට කියන්න තිබුණු දේවල් ටික. අපි දැන් මෙතනින් එහාට තව ගැණුම් ජර්නල් සම්බන්ධ ගණන් ටිකක් කරනවා. ඒ ටික කරලා තමයි අනිකුත් මූලික පොත්වලට යන්නේ. ටියුට් එක මේ වෙනකොට ගොඩක් අයට හම්බෙලා ඇති. හම්බුනේ නැති අය වෙනුවෙන් මම මේ ගාන ටිකක් පෙන්නන්නම්. අපේ ටියුට් එකේ තියෙන ගානට මම එන්නේ. මෙන්න මේ දෙවනි ගාන. ලාල්ගේ ව්‍යාපාරයේ පෙබරවාරි මාසයේ ගනුදෙනු කීපයක් පහත දැක්වේ. බලන්න පෙබරවාරි මාසයේ සිදුවුණු ගනුදෙනු ළමයි වාට පහත් දීලා තියෙනවා. මේ ගනුදෙනු ගැණුම් ජර්නලයක වාර්තා කරලා ලෙජරයට පිටපත් කරන්න කියලා කියනවා. ගැණුම් ජර්නලයකට දාලා ඊට පස්සේ ලෙජරයට පිටපත් කරන්න කියනවා. දැන් ළමයි ඔය ගාන දීලා තියෙන හැම ගනුදෙනුවක්ම ගැණුම් ජර්නලට එනවද? නෑ. accounting වලදී එහෙම දෙන්නේ නෑ. එන ගනුදෙනු විතරක් දෙන්නේ නෑ. එන්නේ නැති ගනුදෙනුත් උතන ඇති. ඒක නිසා අපි ගැණුම් ජර්නලයක් රූල් කරගන්න ඕන. ඒ වගේම බලන්න ඕන මුලින්ම මේවා ගැණුම් ජර්නලයට එනවද? දැන් උදාහරණයක් විදිහට අපි බලමු. මේ ඔයාට දැන් ගන්න පේන එකේම 2.1 පෙරේරාගෙන් ගත්තා. මම ඔයාට කිව්වා නමක් සමග ගත්තා කියලා තිබ්බොත් ඒක ණයට ගැනීමක්. එහෙනම් ඔන්න ණයට ගැනීමක්. ඉන්වොයිස් සංඛ්‍යය කීය තියෙනවනේ ළමයි. අනිවාර්යයෙන්ම ඉන්වොයිස් සංඛ්‍යය කියන මූලාශ්‍ර ලේඛනයේ බිහි වෙන ණයට ගැනීමේදී. එතකොට එහෙනම් ඔන්න ඉන්වොයිස් සංඛ්‍යය 12 තියෙනවා. හරි. එතකොට අපේ ප්‍රශ්නයක් විසඳුණා මොකද්ද? ණයට අරගෙන තියෙනවා. එතකොට ඔන්න ගැණුම් ජර්නලට දාන්න එක කොන්දේසියක් සම්පූර්ණයි. 2 මේක වෙළඳ භාණ්ඩ වෙන්න ඕන. බලන්න අරගෙන තියෙන මොනවාද? හාල් ගෝනි 4ක් 850 ගානේ පරිප්පු කිලෝ 25ක් එතන වෙන්න ඕන. අකුරු වැරදිලා තියෙනවා. කිලෝ කියන එක තමයි ඔය නට කියලා වැදිලා තියෙන්නේ. පරිප්පු කිලෝ 25ක් කිලෝවක් මිල 55 ගානේ එන්න ඕන. එතකොට ඒකත් තියෙනවා. එහෙනම් ළමයි මේ මොනවාද? අපි මේවා කණ්ඩද මෙච්චර ගන්නෙ නෑ. මේක මේ ව්‍යාපාරයේ නැවත විකුණන්න ගත්තු එකක්. අපිට ව්‍යාපාරයේ ස්වභාවය කියලා නෑ. නමුත් අපිට භාණ්ඩ ටික දිහා බලද්දි කියන්න පුළුවන් මේක වෙළඳ භාණ්ඩයක්ද නැද්ද කියලා. එහෙනම් මේ 2.1 කරගෙන තියෙන වෙළඳ භාණ්ඩයක්. එහෙනම් ළමයි 2.1 ගනුදෙනුව ඔයාගේ ගැණුම් ජර්නලයට එනවා. ඊළඟට 2.13 සිල්වාගෙන් අරගෙන තියෙනවා. ඉන්වොයිස් සංඛ්‍ය 115. පොත් දුසිම් 14ක් දුසිමක් 120 ගානේ පොත් අරගෙන තියෙනවා. අය පෑන් අරගෙන තියෙනවා. සිල්වාගෙන් ගත්තා කියද්දි ඒක ණයට ගැනීමක්. ඉන්වොයිස් සංඛ්‍යයක් තියෙන හින්දා තවදුරටත් ඒක තහවුරු වෙනවා. ඊළඟට මේක වෙළඳ භාණ්ඩයක් කියලා ඔයාලට තේරෙනවා. මේක සාමාන්‍යයෙන් මට පේන විදිහට සිල්ලර කඩයක්. ඊට පස්සේ 2.20 මලිතිගෙන් ඉන්වොයිස් සංඛ්‍ය 235 යටතේ ව්‍යාපාරයේ පාවිච්චි පිණිස අධිශීතකරණයක් ගත්තා. මලිතිගෙන් ගත්තා කියලානේ තියෙන ළමයි ඉන්වොයිස් සංඛ්‍යයක් තියෙන. එතකොට ණයට ගැනීමක්. නමුත් මේක වෙළඳ භාණ්ඩයක්ද බලන්න. පාවිච්චිය පිණිස ගන්නවා කියන්නේ. පාවිච්චිය පිණිස ගන්නවා නම් ළමයි ඒක වෙළඳ භාණ්ඩයක් නෙමෙයි. එහෙනම් 2.20 ගනුදෙනුව අපි හදන ගැණුම් ජර්නලට දාන්න බෑ. 2.26 අකලංක අත්පිට මුදලට කිරිපිටි ටින් 25ක් ගත්තා. අකලංක ගෙන් වෙන්න ඕනේ ඒක. අකලංක ගෙන්
අත්පිට මුදලට කිරිපිටි ටින් 25ක් ගත්තා. එක ටින් එකක මිල 200යි. ළමයි කිරිපිටි ටින් හරි. ඒක වෙළඳ භාණ්ඩයක් තමයි මේ ව්‍යාපාරේ. නමුත් අරගෙන තියෙන අකලංකකින් අත්පිට මුදලටනේ. ඒ කියන්නේ ඒ ගමම්ම සල්ලි දීලා. එතකොට දානවාද ගැනුම් දෙලනට නෑ. කොන්දේසි දෙක සම්පූර්ණ වෙන්නේ නැත්නම් එකක් හරි දාන්නේ නෑ. එහෙනම් 2.26 දාන්නේ නෑ. 2.28 අජන්තගෙන් කාර්යාල පරිභෝජනයට ලිපි ද්‍රව්‍ය ගත්තා. අජන්තගෙන් කාර්යාල පරිභෝජන ලිපි ද්‍රව්‍ය ගත්තා. දැන් ළමයි එතනත් ඉන්වොයිස් සංඛ්‍යා තියෙනවා. එතකොට ණයට ගැනීමක් තමයි. නමුත් වෙළඳ භාණ්ඩයක්ද කියලා බලන්න ඕනේ ඊළඟ ස්කොන්දේසි සම්පූර්ණ වෙනවද කියලා. කාර්යාල පරිභෝජනයට විකුණන්නද නෑ. කාර්යාල පරිභෝජනයට එහෙනම් ළමයි කොන්දේසි සම්පූර්ණ වෙන්නේ නෑ. වෙළඳ භාණ්ඩයක් නෙමෙයි. එහෙනම් ළමයි මෙතනදී අපි හදන ගැනුම් වලට එන්න ඕන 2.1 ගනුදෙනුවයි 2.13 ගනුදෙනුවයි විතරයි. එහෙනම් රූල් කරගන්න ගැනුම් ජර්නල් දැන් ආකෘතිය දන්නවා මේ හදන්නෙත් වැට් ලියාපදිංචි නැති ව්‍යාපාරයක තාම මම ඔයාලට වැට් ලියාපදිංචි ව්‍යාපාරයක කියලා දුන්නේ නැහැ. ඒ නිසා වැට් ලියාපදිංචි නැති ව්‍යාපාරයක ගැනුම් ජර්නලය රූල් කරගන්න මතකද ආකෘතිය දිනය ඉන්වොයිස් අංකය විස්තරය වටිනාකම ලෙජර් පිටුව. ඊළඟට ගැනුම් ජර්නල් එක වාර්තා කර ලෙජරයට පිටපත් කරන්න කියලා තියෙනවා ළමයි. එතකොට මට උතනදී ඕන පොදු ලෙජරයයි උප ලෙජරයේ ණය හිමි ලෙජරයයි දෙකම. හරි රූල් කරගන්නකෝ. ගැනුම් ජර්නලය දිනය ඉන්වොයිස් අංකය විස්තරය වටිනාකම ලෙජර් පිටුව. දැන් ඔයා දන්නවා ළමයි ගැනුම් ජර්නලට එන්නේ ගනුදෙනු දෙකයි. ඒ කියන ගැනුම් ජර්නල ලොකුවට රූල් කරන්න දෙයක් නැහැ. පල්ලෙහාට රූල් දෙකක් තිබුණා නම් රූල් තුනක් තිබුණා නම් හොඳටම ඇති. හරි. මීට යටින් මම රූල් කරනවා ළමයි පොදු ලෙජරය. මේ ණයට ගැනීමක්නේ. ණයට ගැනීමක් සටහන් කරද්දි ළමයි දිත්ත සටහන විදිහට භාවිතා කරන්නේ ගැනුම් ගිණුමයි ණය හිමි පාලන ගිණුමයි. එහෙනම් පොදු ලෙජරයට මට අවශ්‍ය වෙන්නේ ගිණුම් දෙකයි. ඒක දැන් මම දන්නවා. එක තමයි ගැනුම් ගිණුම අනිත් එක තමයි ණය හිමි පාලන ගිණුම. එහෙනම් නමින්ම මට ලියන්න පුළුවන් එකක් ගැනුම් ගිණුම අනිත් එක ණය හිමි පාලන ගිණුම. මං ගිය සතියේ ගිණුමක් රූල් කරන විදිහත් කියලා දුන්නා. ගැනුම් ගිණුම අනිත් එක ණය හිමි පාලන ගිණුම. ඊළඟට අපෙන් ඉල්ලනවා ළමයි තව මොකද්ද? ණය හිමි ලෙජරය. එහෙනම් පොදු ලෙජරයට යටින් ණය හිමි ලෙජරයේ තියෙන ළමයි ඔයාලට මතක ඇති. ලෙජරයේ කොටස් දෙකයි පොදු ලෙජරයයි උප ලෙජරයයි. පොදු ලෙජරය තමයි මේ උප ලෙජරයේ ණය යටි ලෙජරයයි ණය හිමි ලෙජරයයි කියලා කොටස් දෙකයි. එහෙනම් මම මේ රූල් කරන්නේ උප ලෙජරය තුල තියෙන ණය හිමි ලෙජරය. එහෙනම් ඔන්න අපි ඒක රෝල් කරුවා. උප ලෙජරයේ ණය හිමි ලෙජරය. එතකොට ළමයි මෙතනත් ණය හිමියෝ දෙන්නෙක්ගෙන් අපි ගන්න. එතකොට මට ගිණුම් දෙකක් ගහලා තිබුණා නම් ඇති. දැනට බලමු ඉස්සරහට ඕන නේද කියලා. ඕන නම් වෙන්නේ නැහැ. අපි ගන්න සම්පූර්ණයෙන් කියවපු ඉන්න. දැන් අපි දන්නවා ඕන ගිණුම් මොනවාද කියලා. මෙන්න ළමයි ගානට අවශ්‍ය ජර්නලයයි ගිණුම් ටිකයි. රෝල් කරගන්නකෝ යා. හරි දැන් අපි මේක ෆිල් කරන්නේ කොහොමද? මුල්ම ගනුදෙනුව 2.1 අපි දන්නා මුල්ම ගනුදෙනුව ගැනුම් ජර්නලට එනවා. ඉන්වොයිස් සංඛ්‍යාවට අදාළව 12. ගන්න කාගෙන්ද? පෙරේරාගෙන්. ලිව්වා පෙරේරා කියලා. දැන්
පෙරේරගෙන් ගත්තු බඩු වල වටිනාකම අපි හොයාගන්න ඕන. පැත්තකින් පෙර වැඩ විදිහට මේ ගිණුම් රූල් කෙරුවට පස්සේ අපි පෙර වැඩ කොටසක් ගන්නවා. පෙරේරගෙන් ගන්නවා මොනවාද ගන්නේ? හාල් ගෝණි 4ක් ගෝණියක් 850 ගන්න. අය ලියන්න ඕනේ ළමයි හාල් ගෝණිකේ කියලා ලියන්න ඕනේ නිකන් ඔහොම ගුණ කරලා දාන්න. ඊළඟට පරිප්පු කිලෝ 25ක් කිලෝවක් 55 ගානේ. හරි දැන් ළමයි ගුණ කරන්න 4 ගුණ කිරීම 850 කියන්නේ 3400යි. ඊළඟට 25 ගුණ කිරීම 55 කියන්නේ 1375යි. මේ දෙකම එකට එකතු කරන්න වට්ටම් ගැන කතාවක් නැහැනේ. එතකොට 4775යි. ගෙනල්ලා දානවා මෙන්න මෙතෙන්ට 4775යි. හරි. ඔයාට මම ගිය සතියේ එක කතාවක් කිව්වා. ගිය සතියේ ගැනුම් ජර්නලය හදද්දී මම කිව්වා මම ගැනුම් ජර්නලය හදද්දී ගැනුම් ජර්නලට එන්න ඕන සියලුම ගනුදෙනු දාලා පොදු ලෙජරේත් වාර්තා කරලා ඊට පස්සේ තමා ළමයි ණය හිමි ලෙජරේ මේ ගනුදෙනුව ගෙනල්ලා දැම්මේ. නමුත් මම හැදුවට පස්සේ අවසානට කිව්වා ඔයාලා පටල ගන්න හින්දායි මම මෙහෙම කෙරුවේ. නැත්තම් සාමාන්‍යයෙන් මෙතන ණය හිමියා ගැනුම් ජර්නලේ ලිය වෙද්දිම ඔයාගේ ණය හිමි ලෙජරේ ඒ වටිනාකම ලියවෙන්න ඕන කියලා මම කිව්වා. දැන් මම හරි විදිහට ඒ කියන්නේ accounting process එක හරි විදිහට යන්නේ ළමයි. එහෙනම් මෙන්න ණය හිමියාගේ අගය මෙතන ලියුණා. ඒ ලියවුණු ගමම්ම මාසය අවසන් වෙනකන් ඉන්නේ ළමයි ණය හිමි ලෙජරේ හදන්න. ඒ ලියවුණු ගමම්ම මම ණය හිමි ලෙජරේට එනවා. එහෙනම් ණය හිමි ලෙජරේ ලියනවා පෙරේරා ණය හිමියා. දැන් පෙරේරා කියන ණය හිමියාගේ මොන පැත්තෙන්ද මේ ගැනුම දාන්නේ? ගැනුම දාන්නේ ළමයි දැන් අපි දන්නවා ගැනුම් සටහන් කරන දිත්ත සටහන මොකක්ද? ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. මම ඔයාලට කිව්වා ගිය සතියේ ණය හිමි පාලන ගිණුම කියලා කියන්නේ පොඩි පොඩි අය වෙනුවෙන් පෙනී හිටින ලොකු ගිණුම. පොදු ලෙජරේ තියෙන ලොකු ගිණුම. එතකොට ළමයි මෙයාට මොකද වෙන්නේ? පොඩි අයටත් වෙන්නේ එකමයි. මෙයා බැරනේ වෙන්නේ ගැනුම් හින්දා. එහෙනම් මේ තනි තනි අයත් මොකද වෙන්නේ? බැර වෙන්නේ. එහෙනම් 4775ක් අපි බැරට දානවා. මෙතන දිනේ ලියන්න ඕන. ගිණුමක අයිනෙම දිනේ ලියනවා. 2.1. මෙතන විස්තරයට ලියන්නේ ළමයි මේ බාණ්ඩ ගත්තු හින්දානේ. ඒක නිසා ගැනුම් කියලා ලියන්නේ. ඔන්න ඔය විදිහට තමයි මේ ණය හිමියා හැදෙන්නේ. මම හැදුවට පස්සේ හදාගන්න. අහගෙන ඉන්න මුලින්ම. ඊළඟට 2.13 සිල්වාගෙන් ගත්තා. දිනේ ලියනවා ගැනුම් ජර්නලේ 2.13. කාගෙන්ද අරගෙන තියෙන්නේ? සිල්වාගෙන්. කිව්වා සිල්වා. ඉන්වොයිස් අංකය කීයද? 115 කියන විදිහට. හරි. දැන් අපි සිල්වාගෙන් ගත්තු බඩු වල වටිනාකම හොයන්නත් ඕන. පොද්දුසිම් 14ක් දුසිමක් 120 ගානේ. ඊළඟට පෑන් දුසිම් 20ක් දුසිමක් 100 ගානේ. මේකේ වටිනාකම හොයමු. 14 එව්වා 120ක් 1680යි. 20 එව්වා 100ක් 2000යි. එතකොට එනවා 3680යි. ඔන්න වටිනාකම. ඊට පස්සේ කියනවනේ ළමයි 110ක වෙළඳ වට්ටමක් දුන්නා කියලා. ඒ කියන්නේ මේ ගත්ත මුළු බඩු වලට තමයි හැමතිස්සම වට්ටම දෙන්නේ. එහෙනම් අඩු කළා 110 වෙළඳ වට්ටම. වෙළඳ වට්ටම් ගැන මම ඔයාලට ගිය සතියේ කිව්වා. එහෙනම් 3600ට 110ක් කැල් එක අරගෙන ඔයාලට කැල් භාවිතා කරන්න පුළුවන් ළමයි. ඒකින්ද කැල් එකක් ගන්න. හරි අපිට දැන් අතින් මේ ගණනය කරන්න වෙලාවක් නැහැ. ඒ කියන්නේ පේපර් එක හැදෙන්නේ කැල් එකෙන් ගණනය කිරීම සඳහා. ඒකට ඔයාලට හිත ගුණ කර පැත්තක ලියලිය කරන්න තරම් වෙලාවක් පේපර් එකට දෙන්නේ නැහැ. ඒකින්ද කැල් එකක් ගන්න. 110යි කියන ළමයි 368යි. 110ක් තිබුණා නම් බිඳුවක් කැපුවා නම් හරි. එහෙනම් වටිනාකම හොයන්න 3680ෙන් අඩු කරනවා 368ක්. එතකොට එනවා 3312යි. මෙන්න වටිනාකම 3312යි.
ඔය 3312 තමයි මෙතෙන්ට ගෙනල්ලා දාන්නේ. දැම්ම ඔන්න ගැනුම් ජර්නලයට. හරි ගැනුම් ජර්නලයේ ඔය වටිනාකම වැටුණු ගමන් අපි මොකද කරන්නේ? අදාළ ණය හිමියාගේ ගිණුමට එනවා. ණය හිමියාගේ තනි ගිණුම තියෙන උපලෙජරේ ණය හිමි ලෙජරේ කියන කොටසේ. සිල්වා ණය හිමියා කියලා ලියනවා. සිල්වා ණය හිමියා වටිනාකම කීයද අපි යාගෙන් අරගෙන තියෙන්නේ 3312ක. එහෙනම් බැරට දානවා 3312යි. දිනේ ලියනවා ගනුදෙනුව වුණු දිනේ 2.13. මෙතන ලියන්නේ විස්තරයට ගැනුම් බාන්න ගත්ත හින්දා තමයි මෙහෙම වුනේ. හරි. දැන් 2.20 ගනුදෙනුව ගැනුම් ජයලට දාන්නේ ඊළඟ අර කිරිපිටි ගත් පිට මුදලට ගත්ත එක දාන්නෙත් නැහැ. අවසාන ගනුදෙනුව පරිභෝජනයට ලිපි ද්‍රව්‍ය ගත් එක දාන්නේ නැහැ. එහෙනම් මෙච්චරයි ගැනුම් ජයලට එන්නේ. අවුරුද්ද මාසෙ පුරාම ඇවිල්ලා තියෙන ගැනුම් ජයලට ගනුදෙනු දෙකයි. එහෙනම් අපි මාසයේ අවසානයේ ගැනුම් ජයල එකතු කරනවා 2.29. මාසයේ අවසාන දවස දැම්මා. ලිව්වා මෙතන එකතුව පොදු ඒක අනිවාර්යයෙන්ම ලියන්න ඕන. එකතුව පොදු ලෙජරයට පිටපත් කළා. කළා කියන්නේ ඉඩම දෙනා යටින් ලියන්න. එකතුව ගන්න 5යි 2යි 7යි 7යි 1යි 8යි 7යි 3යි 10යි 8087යි. ඔන්න එකතු වෙනවා 8087. දැන් අපි එකතුව ගන්න මාසේ අවසානයේ ළමයි. එහෙනම් ගත්තු එකතුව අපි පොදු ලෙජරේ ගිණුම් ගත කරනවා. පොදු ලෙජරේ එහෙනම් හැදෙන්නේ මාසේ අවසානයේ. පොදු ලෙජරේ අදාළ ගිණුම් වලටදී දිත්ත සටහන ගැනුම් හර ණය හිමි පාලන බැර. එහෙනම් ගැනුම් ගිණුම මෙන්න හර පැත්තට දානවා 80යි 87ක්. ණය හිමි පාලන ගිණුම බැර කරනවා 80යි 87ක්. දිනේ මෙතන ලියනවා 2.29. මෙතන දිනේට ලියනවා 2.29. ඇයි එතන දිනේ දාන්නේ? අපි අවසාන එකතුව ගන්න අවසාන දවසට. ඒකින්ද එහෙම දිනේ දාන්නේ. මෙතන විස්තරයට ලියන්නේ ගැනුම් ගිණුමට අදාළ ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම. මේ ගැනුම් ගිණුමට අදාළ ප්‍රතිවිරුද්ධ ගිණුම මෙන්න මේ ගිණුම ණය හිමි පාලන. එහෙනම් ලිව්වා ණය හිමි පාලන ගිණුම. ණය හිමි පාලන ගිණුමට අදාළ ප්‍රතිවිරුද්ධ ගිණුම ළමයි ගැනුම් ගිණුම. මෙතන ලිව්වා ගැනුම් ගිණුම. ඔන්න ඔය විදිහට තමයි ගාන හැදිලා තියෙන්න ඕන. හරි. දැන් මම ඔයාලට විනාඩි 3ක් දෙන්නම්. මෙන්න මේ ගාන හදාගන්න පිළිවෙලකට. වරද්දන්න නැතුව පිළිවෙලකට හදිස්සියෙන් නැතුව හදාගන්න ඕන. හරි. තුන්වෙනි එක. සේලකගේ ව්‍යාපාරයේ 2013 මැයි මාසයේ ගනුදෙනු ඔයාට දෙනවා. 5යි 2ක රෝහණගෙන් භාණ්ඩ අරගෙන තියෙනවා 25000යි. ඉන්වොයිස් සංඛ්‍යා 47 වට්ටම අඩු කරලා තියෙනවා 105. දැන් ළමයි පළවෙනි ගනුදෙනුව ගැනුම් ජලට දානවද කියලා අපි තීරණය කරන්න ඕන. රෝහණගෙන් ගත්තා. ණයට. එහෙනම් ඒක ණයට සිදුණු ගනුදෙනුවක්. මොනවාද අරගෙන තියෙන්නේ? ස්ථාරවත් කොමද නැහැ භාණ්ඩ. එහෙනම් ළමයි ඒක දානවා. අනික ඉන්වොයිස් සංඛ්‍යා කියලා තියෙනවා. 5යි 12 මාලන් මෝටර්ස් සමාගම වෑන් රියක් ගත්තා. ඉන්වොයිස් සංඛ්‍යා 334 ණයට අරගෙන තියෙන්නේ. මාලන් මෝටර්ස් සමාගමෙන් ගත්තා කියලා තියෙන්නේ. හැබැයි වෑන් රියක්. දැන් භාණ්ඩ ගන්න ව්‍යාපාරයක වෑන් කටයක් ගන්න තිබුණාද ළමයි නැහැ පාවිච්චියට. එහෙනම් 5යි 12 ගනුදෙනු වෙන්නේ නැහැ. 5යි 20 රොයල් ස්ටේෂනරි වෙතින් කාර්යාල ප්‍රයෝජනයට ලිපි ද්‍රව්‍ය ගත්තා. ළමයි ලිපි ද්‍රව්‍ය අරගෙන තියෙන විකුණන්නද නැහැ. එහෙනම් ගැනුම් ජලට දානවද? නැහැ. 5යි 20 දාන්නෙත් නැහැ. 5යි 28 මානෙල්ගෙන් භාණ්ඩ ගත්තා 16000යි. ණයට වුණු ගනුදෙනුවක්. මොකද මානෙල්ගෙන් ගත්තා කියලා තියෙනවා ඉන්වොයිස් සංඛ්‍යා කියලා තියෙනවා. ඊළඟට බලනවා මේක වෙළඳ භාණ්ඩයක්ද? භාණ්ඩ ගත්තා කියලා තියෙන්නේ. එහෙනම් මේක වෙළඳ භාණ්ඩයක්. එහෙනම් 5යි 28 ගනුදෙනුව එනවා. එහෙනම් 5යි 2ක් එනවා 5යි 28ක් එනවා. 5යි 29 සමරපාලගෙන් භාණ්ඩ ගත්තා 24000 ඉන්වොයිස් සංඛ්‍යා 103. සමරපාලගෙන් භාණ්ඩ ගත්තාම ළමයි ඒකත් ණයට ගැනීමක්. ඒ වගේම වෙළඳ භාණ්ඩයක්. ඒකත් ගැනුම් ජලයට එනවා. 5යි 30 අත්පිට ගැනුම් 28000යි. අත්පිට ගැනුම් කියන්නේ සල්ලි ඒ ගමන් දීලා භාණ්ඩ අරගෙන තියෙන්නේ. එහෙම එව්ව ගැනුම් ජලයට දානවද? නැහැ. ණයට ගන්න ඕන. එහෙනම් 5යි 30 ගනුදෙනු වෙන්නේත් නැහැ. ඊළඟට ආයේ 5යි 30ම තියෙනවා දුරකථන බිල 4500යි. ළමයි දුරකථන බිල කියන්නේ භාණ්ඩයක්ද? නැහැ. එහෙනම් දුරකථන බිල 4500 කියන එක ගැනුම් ජලයේ වාර්තා වෙන්නේත් නැහැ. එහෙනම් ළමයි
සේලකගේ ව්‍යාපාරයේ තියෙන්නේ වාර්තා වෙන ගැනුම් ජලන වාර්තා වෙන ගනුදෙනු 3යි. අන්න ඒ 3 තමයි ගැනුම් ජලනට දාන්න ඕන. හරි. මම මේකට ඔයාට අවස්ථාවක් දෙනවා. සේලකගේ ව්‍යාපාරයට අදාළ ගැනුම් ජර්නලය හදලා ඊට පස්සේ ලෙජරයට පිටපත් කරන්න ඕන. පොදු ලෙජරයක් ඕන ළමයි. අර උප ලෙජරය තුල තියෙන ණය හිමි ලෙජරයක් ඕන. හරි. එහෙනම් හදන්න බලන්න මම විනාඩි 5ක් දෙන්නම් එතකොට. 5යි 2 මුල්ම ගනුදෙනුව වාර්තා වෙන රෝහණගෙන් ගත්ත භාණ්ඩ ඉන්වොයිස් සංඛ්‍ය 47. රෝහණගෙන් ගත්තු බඩුවල අපි වටිනාකම හොයාගන්න ඕන. 25000යි අඩු කළ වට්ටම 105යි. රෝහණ 25000යි අඩු කළ වට්ටම 105යි කියන්නේ 1250යි. එතකොට 10න් 5ක් 5යි 9න් 2ක් 7යි 4න් 1ක් 3යි 23750යි. එහෙනම් වටිනාකම් වල 23750 අපි දානවා. ඊළඟට අය වාර්තා වෙන ගනුදෙනුවකට තියෙනවා අපි දැන් කලින් බලාගෙන ගියානේ 5යි 28 මානෙල්ගෙන් ගත්ත බඩු. මානෙල් ඉන්වොයිස් අංකය 21. මානෙල්ගෙන් ගත්ත බඩු වල වටිනාකම 16000යි වට්ටමක් නැහැ. එහෙනම් 16000ම ගෙනල්ලා දාන්න පුළුවන්. ඊළඟට සමරපාල 5.29 සමරපාලගේ ඉන්වොයිස් අංකය 103 24000ක බඩු තමා ගන්නේ. හරි. දැන් මට එක දෙයක් අමතක වුණා. මොකද්ද? ඒ අමතකුණු වැරද්ද ඔයා කරන්න එපා. මෙතන රෝහණ ලියවෙද්දිම රෝහණ ණය හිමියාට ගිණුමක් විවෘත වෙලා ණය හිමි ලෙජරේ වාර්තා වෙන්න ඕන. ඒක පුරුද්දකට තියාගන්න ළමයි මෙතන ලියවුණු ගමන් මෙතන ලියන්න. දැන් ඔයාට ගාන හදලා ඉවර වෙද්දී ඔයා කියයි සර්ට් ඉතින් හොයන්න බෑනේ අපි ඉස්සෙල්ලා මේක හැදුවද කියන එක හොයන්න බෑනේ කියලා ඔයා කියයි. නමුත් මම මෙහෙම කියන්නේ ඔයාට මේ එන ක්‍රියාවලිය ඔළුවට යන්න ඕන. මෙතන වාර්තා වුණු ගමන් ණය හිමි ලෙජරේ මේකේ අවසාන එකතු ආවට පස්සේ තමයි මේ පොදු ලෙජරේ සටහන් වෙන්නේ කියලා ඔයාගේ ඔළුවට යන්න ඕන. තව පාඩමක් තියෙනවා ඉස්සරහට එන්න වැරදි නිවැරදි කිරීම කියලා. ඒ පාඩම කරද්දි ළමයි මේක පිළිබඳ හොඳ දැනීමක් තියෙන්න ඕන. මේවා යන්නේ මොන අවස්ථාවේද? එකතුව යන්නේ මොන අවස්ථාවේද කියලා දැනෙන්න ඕන. දැනගෙන ඉන්න ඕන. ඒකයි මම මේ කියන්නේ. නැත්තම් මටත් පුළුවන් සේරම එකතු කරලා මේක එහෙනම් පොදු ලෙජරේට දාලා දැන් තනි තනි ගිණුම් වලට බැර කරන්න කියලා අවසානට කියන්න. නමුත් මාත් එහෙම කරන්නේ දැන් එහෙම කෙරුවොත් තමයි ලේසි අපිට ඉක්මනට හදන්න පුළුවන්. මේ නමුත් එහෙම මම කරන්න එපා කියන්නේ ඔයා දැනගන්න ඕන මේක යන පියවර තව හුරු වෙන්න. ඊට පස්සේ ඔයා කරන එකක් කරන්න. හරි 23750 රෝහණ ණය හිමියාගේ ගිණුමට බැර කරනවා. දිනේ ලියනවා 5යි 2. මෙතන ලියන්නේ ගැනුම් කියලා. ඊළඟට මානෙල්නේ මානෙල් ණය හිමි ගිණුම 16000ක් බැර 5.28 ගැනුම් ඊට පස්සේ සමරපාලගෙත් වෙනවනේ. එතකොට සමරපාලටත් අපි ණය හිමි ලෙජරේ ගිණුමක් ගහන්න ඕන. සමරපාල ණය හිමි 24000යි 5.29 ගැනුම් කියලා ලියනවා. හරි. එහෙනම් ඔන්න ළමයි උපලෙජරේ ගිණුම් ටික ඉවරයි. ඒ වගේම ගනුදෙනු ටිකත් අපි වාර්තා කරලා ඉවරයි. දැන් අපි ගැනුම් ජර්නලය සාමාන්‍ය විදිහට මාසය අවසන් වෙනකන් ඉඳලා එකතු කරනවා. එතකොට ගැනුම් ජර්නල එකතු වෙනවා 63750යි. දිනේ අවසාන දිනේ අපි ලියනවා 5.31. මෙතන ලියනවා එකතුව පොදු ලෙජරයට පිටපත්
කළා. එහෙනම් දැන් ළමයි අපි එකතුව පොදු ලෙජරයට ගෙනල්ලා දානවා ගැනුම් ගිණුම හර 63750යි ණය හිමි පාලන බැර 63750යි. මෙතන දිනේ ලියනවා කෙලවරෙන්ම 5:31 බැර පැත්තේ කෙලවරෙන්ම ලියනවා දිනේ 5:31. ප්‍රතිවිරුද්ධ ගිණුම නමයි මෙතන ලියවෙන්නේ. ණය හිමියාගේ ප්‍රතිවිරුද්ධ ගිණුම වෙන්නේ ගැනුම් ගිණුම. එහෙනම් මෙතන ලියනවා ගැනුම් කියලා. ගැනුම් ගිණුමේ ප්‍රතිවිරුද්ධ ගිණුම වෙන්නේ ණය හිමි පාලන. මෙතන ලියනවා ණය හිමි පාලන ගිණුම කියලා. හරි. ඔන්න ඔය විදිහටයි අපිට මේ ගාන හැදෙන්නේ. මේකේ වැරදි තියෙනවා නම් නිවැරදි කරගන්න ඕලා. හරි. ඊළඟට අපි යමු 4 වෙනි ගානට. රත්නගේ ව්‍යාපාරයේ පෙබරවාරි මාසයේ ගනුදෙනු ඔයාට දෙනවා. බලන්න ඒකෙත් ළමයි අපි ඉස්සල්ලාම තීරණය කරගමු මොනවාද දාන්නේ කියලා. ජිනසේනගෙන් ගත්තා ඉන්වොයිස් සංඛ්‍යා 112 ණයට ගැනීමක් කියලා ඔයාට තේරෙනවා මුල හරිය කියවද්දිම. අරගෙන තියෙන්නේ මොකද්ද? කමිස ඊළඟට ටී-ෂර්ට් අඩු කළ වට්ටම 105යි. මේක තමයි අඳුම් විකුණන ව්‍යාපාරයක් වගේ නිකන් පල්ලෙහාට කියවගෙන යද්දි ඔයාට තේරෙනවා. ඊළඟට 2.24 රාජසේකරගෙන් ගත්තා. ඒකත් ණයටනේ. බැනියම් අරගෙන තියෙනවා චීත්තරෙදි අරගෙන තියෙනවා. එතකොට එහෙනම් ඒකත් ළමයි ණයට ගැනීමක් ගනුම් ජනට එන ගනුදෙනුවක්. ඊළඟට තියෙනවා කරුණාරත්නගෙන් ගත්තා ඉන්වොයිස් අංකය 15 කමිස එකක් 250 ගානේ දිග කමිස දුසින් දෙකක් අඩු කළ වට්ටම 105යි කියලා දෙනවා. ගැනුම් ජර්නලේ වාර්තා කර ලෙජරේ පිටපත් කරන්න කියලා අපිට කියනවා. හරි. ළමයි මේකත් හදන්න ඔයා හුරු වෙන්න ඕන. ගැනුම් ජර්නලය රූල් කරන්න මේකට මේ ගනුදෙනු තුනම ගැනුම් ජර්නලෙන් දාන ගනුදෙනු තුනක්. හරි. ඒ තුන සඳහාම පොදු ලෙජරයත් ණය හිමි ලෙජරයත් රූල් කරලා ඊළඟට පොදු ලෙජරෙත් මේක සටහන් කරන්න ඕන. කරන්න ගන්න විනාඩි දැන් අපි වෙලාව තියලා කරමු. බලන්න විනාඩි 5න් මේ ගාන ඉවර කරන්න ඉක්මනට. හරි. අපිට තියෙන ගානේ 2.5. මේ ජිනසේනගෙන් ගත්තු වටිනාකම තමයි හොයාගන්න ඕන. ඒක තමයි එන්නේ මුලින්ම ගැනුම් ජර්නලයට. ජිනසේන කියලා ලිව්වා. හරි. අපේ පෙර වැඩට ආවා ජිනසේන 300 ගානේ බලමු මොනවාද අරගෙන තියෙන්නේ. 300 ගානේ කමිස 100ක් අරගෙන තියෙනවා. එතකොට එතන 30000යි. ඊළඟට අය අරගෙන තියෙනවා එකක් 100 ගානේ ටී-ෂර්ට් 50ක්. 100 ගානේ ටී-ෂර්ට් 50යි. එතකොට එනවා 5000යි. සේරගෙම එකතුව 35000යි. වට්ටමක් දෙනවා ළමයි වෙළඳ වට්ටම 100ට 5යි. 35000ට 100ට 5යි කියන්නේ 1750යි. කැල් කරලා බලන්න. එතකොට එනවා ළමයි ජිනසෙනෙන් ගත්ත බඩුවල සත්‍ය මිල 33250යි. ඒක ගෙනල්ලා මෙතන දානවා. ඔයා දන්නවා මෙතන දාපු ගමන් ඔය අගය යන්න ඕන ණය හිමි ලෙජරයේ ජිනසේනගේ ගිණුමට. එහෙනම් ජිනසේන ණය හිමි අපි ලියනවා. මොකද වෙන්නේ ණය හිමි ගිණුමට ළමයි? ගැනුම් සටහන් කරන දිස්ත්‍රාණ ගැනුම් හර ණය හිමි පාලන බැර නම් ණය හිමි පාලන බැර නම් ණය හිමියාගේ තනි ගිණුමටත් වෙන්නේ බැර වෙන එක. එහෙනම් අපි බැර කරනවා 33250යි. මෙතන ලියනවා 2.5 ගැනුම් කියලායි ලියන්නේ. ඊළඟට රාජසේකරගෙන් ගත්ත කෙන ලියවෙන්න ඕන 2.24 ඉන්වොයිස් සංඛ්‍යා 15 රාජසේකර
රාජසේකරගෙන් ගත්ත බඩු ඉන්වොයිස් අංකය 15ට දුසිමක් 150 ගානේ දුසිම් 10ක්. එතකොට ළමයි එතන එනවා 1500යි. ඊළඟට අය අරගෙන තියෙනවා මීටරයක් 120 ගාන රෙදි මීටර 50යි. 6000ක් එනවා. වට්ටමක් ගැන කතාවක් නැහැ. එහෙනම් මුළු එකතුව 7500යි. ලියනවා 7500 මෙතන. හරි. දැන් මෙතන ලියවුණු ගමන් අපි එනවා රාජසේකර ණය හිමියාගේ ගිණුමට. රාජසේකර ණය හිමි. ණය හිමි ලෙජරෙයි මේ ගිණුම තියෙන්නේ. මොකද කරන්නේ 7500 account එකට බැර කරනවා. දිනේ ලියනවා 2.24. මෙතන ලියනවා ගැනුම් කියලා. හරි. ඊළඟට තුන්වෙනි එක කරුණාරත්නගෙන් අරගෙන තියෙන්නේ. කරුණාරත්න. කවද්ද 2.25 ගන්නේ? ඉන්වොයිසිය 15. ගත්ත බඩුවල වටිනාකම කමිස එකක් 250 ගානේ කමිස දුසිම් දෙකක්. 250 ගානේ කමිස දුසිම්. මෙතන දෙන්නේ ළමයි කමිසයක් 250 ගානේ කමිස දුසිම් දෙකක්. ඒ කියන්නේ ළමයි දුසිමකට අල්ලනවා කමිස 20 අල්ලනවා 12ක්. එහෙනම් දුසිම් දෙකකට අල්ලනවා 24ක්. ඕක වරද්දගෙන නැති හැමෝම වගේ ගොඩක් අය. එතකොට වචන කියවද්දී අපි accounting වලදී ළමයි ඉතා පැහැදිලිව ඒක කියව ගන්න ඕන. අපිට කියන්නේ කමිස එකක් 250 ගානේ අද්දිග කමිස දුසිම් දෙකක්. හරි. එහෙනම් අද්දිග කමිස දුසිම් දෙකයි කියන්නේ දුසිම්මක තියෙනවා 12ක්. එහෙනම් දුසිම් දෙකක් ඇතුලේ තියෙනවා 24ක්. එහෙනම් 250 ගුණ කිරීම 24 6000යි. හරි. දැන් ඔය 6000ට වට්ටමක් දෙනවද? ඔව් 110ක වට්ටමක් දෙනවා. එහෙනම් 110ක වට්ටමක් කියන ළමයි 600යි. එතකොට 5400යි. ඔය 5400 තමයි අපි මෙතෙන්ට ගෙනල්ලා දාන්නේ. 5400යි. ඊට පස්සේ මේක අපි දැන් කරුණාරත්නගේ වැටුණු ගමන් එනවා කරුණාරත්නගේ ගිණුමට. කරුණාරත්න ණය හිමි 5400 දානවා බැරට. 2.25 ලියනවා ගැනුම් කියලා. හරි 5400 බැරට අපි ලියනවා. ඊළඟට ළමයි අපි ගන්නවා දැන් මාසේ අවසන්නේ 2.29 එකතු කරනවා. බලන්න එකතුව කීයක් එනවද මේ ටිකේ? 33250 එකතු කිරීම 7500 එකතු කිරීම 5400 සමානයි 46150යි. තියෙනවා මෙතන එකතුව පොදු ලෙජරයට පිටපත් කළා. එකතුව පොදු ලෙජරයට පිටපත් කළා. එහෙනම් අපි දැන් පොදු ලෙජරයට එනවා. පොදු ලෙජරේ මේක සටහන් කරනවා ගැනුම් ගිණුම හර 46150යි ණය හිමි පාලන බැර 46150යි. 2.29 මෙතනත් 2.29 දිනේ ලියනවා ප්‍රතිවිරුද්ධ ගිණුමට ලියනවා ණය හිමි පාලන කියලා. මෙතන ලියනවා ගැනුම් කියලා. ඔන්න ඔය විදිහට ළමයි නිවැරදි වෙන්න ඕන. ඔයාගේ මං හිතන්නේ වැරදි ඇති. ගොඩක් දුරට අර අවසාන එකේ වටිනාකම වැරදියට කැල් කරලා ගත්තා නම්. හරි. මේක හදාගන්න.
හරි. දැන් අපි කතා කරන්නේ කලින් කතා කරේ වැට් ලියාපදිංචි නැති ව්‍යාපාරයක ගැනුම් ජර්නලය. දැන් මේ කතා කරන්නේ වැට් ලියාපදිංචි ව්‍යාපාරයක. එතකොට ළමයි මේකේ තේරුම එකතු කළ අගය මත බදු ගෙවන්න රජයේ ලියාපදිංචි වෙලා ඉන්න ව්‍යාපාරයක තමයි මේ ගැනුම් ජර්නලය හදන්න එන්නේ. අපි කලින් කතා කරුවේ එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි නැති ව්‍යාපාරයක ගැනුම් ජර්නලය. ඒ කියන්නේ දැන් අපි ගොඩක් දුරට ගනිද්දි ළමයි සිල්ලර කඩේම වැට් ලියාපදිංචි වෙලා නැහැනේ ගිහිල්ලා මේ මොනවාද ඒක නිසා අපි ඒව ගන්න එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි නොවු ගොඩට ලියාපදිංචි වෙලා නම් ප්‍රශ්නයක් නැහැ. හරි දැන් මේකේ තේරුම තමා ළමයි ඔයා දන්නවා ඉපදුණු පොඩි ළමයාගේ පවා ඉඳලා ඒ පවා මේ අපි රජයට වැට් එකක් ගෙවනවා. කොහොමද ගෙවන්නේ? අපි ගන්න භාණ්ඩය මත. ඔයා කඩේකට ගිහිල්ලා භාණ්ඩයක් ගත්තොත් ඒ භාණ්ඩයේ මිලට අනිවාර්යයෙන්ම ළමයි වැට් එක එකතු වෙලා තියෙනවා. නමුත් ඒක ඔයා දන්නවද? ඔයා දන්නේ ඒක ගොඩක් අය දන්නේ මේ ආර්ථික විද්‍යාව ඔය වගේ දෙයක් ඉගෙන ගන්නවට පස්සේ තමයි දන්නේ මේකට වැට් එකක් එකතු වෙලා නේ තියෙන්නේ. ඒ කියන්නේ අපි ගන්න හැම භාණ්ඩයකින්ම අපි රජයට වැට් එකක් ගෙවනවා. හරි. එතකොට ඔහම ගෙවද්දී දැන් මම කඩයක් කරගෙන යනවා නම් මමත් සැපයුම් කරුවන්ට බඩු වලට ගෙවද්දී රජයට ළමයි වැට් එකක් ගෙවලා තියෙනවා. ඊළඟට මම බඩු විකුණද්දි මොකද වෙන්නේ? අදාළ ගනුදෙනු කරුවන්ගෙන් වැට් එකටත් එක්ක තමා මම සල්ලි ගන්න. තේරුණාද මම මේ කියන එක? සැපයුම් කරුවෝ මට බඩු විකුණනවානේ. එතකොට යාළුවගෙන් මම බඩු ගනිද්දී සැපයුම් කරුවන්ගෙන් ගන්න බඩු වලටත් ළමයි සැපයුම් කරුවන්ගේ බඩු වලටත් රජේ වැට් එකක් ගහලානේ තියෙන්නේ. එතකොට මම ඒ අවස්ථාවේදී රජයට වැට් එකක් ගෙවනවා. ඊළඟට මම ගත්ත බඩුත් මම ලාභයක් තියාගෙන ඔයාට විකුණනවා. එතකොට ඒ විකුණන වටිනාකම ඇතුළෙත් ළමයි මොකද්ද තියෙන්නේ? වැට් එක. එතකොට මම මොකද වෙන්නේ? මම මේ පැත්තෙන් වැට් එක ගෙවනවා වගේම ඔයාගෙන් වැට් එක එකතු කරලා ගන්නවා. ඒ එකතු කරලා ගන්න එක තමයි මම අනිත් පැත්තට සැපයුම් කරුවන්ට ගෙවලා ගන්න. එතකොට මෙතනදී ළමයි මේ මම කියන අතරමැදියෙක් විදිහටත් මම කටයුතු කරනවා. වැට් එක එකතු කරලා දෙනවා. මම දන්නෙත් නෑ ඒක. නමුත් ඇත්තටම ඒ වැට් එක මම පාරිභෝගිකයන් එකතු කරලා ඒක රජයට යැවීමක් වෙන්නේ. හරි. ඒ වගේම තමයි මේ වැට් ලියාපදිංචි නැති ව්‍යාපාරයක. එතකොට වැට් ලියාපදිංචි නැති ව්‍යාපාරයක ළමයි භාණ්ඩේ මිලයි වැට් එකයි කීයද කියන එක පිළිබඳ අපේ අවබෝධය නැහැ. ඒක නිසා තමයි ගැනුම් ජර්නලය හදද්දී මෙච්චරක භාණ්ඩ මෙච්චරක ප්‍රමාණයකින් ගත්තා කිව්වහම මුළු වටිනාකමම ගැනුම් ජර්නලයට දාලා ඊට පස්සේ දිත්ත සටහන් වලට අනුව ගෙනිච්චේ. එතකොට අපි එතන බැලුවද මේක ඇතුලේ වැට් එකක් තියෙනවා කියලා හිතුවද? නෑ. නමුත් ඇත්තටම වැට් එකක් තිබුණා. නමුත් අපි වැට් එක එතනදී වෙන් කරන්නේ නෑ ළමයි. අපි වැට් ලියාපදිංචි නැති හින්දා. හරි. අපි වැට් ලියාපදිංචි නැති හින්දා එතනදී වැට් එක වෙන් කරන්නේ නෑ. දැන් මේ එන්නේ වැට් ලියාපදිංචි ව්‍යාපාරයක ගැනුම් ජර්නලය හදන්න. එතකොට ගැනුම් ජර්නලයේ ආකෘතිය ළමයි වෙනස් වෙනවා. තීරු දෙකක් වැඩිපුර එකතු වෙනවා. සාමාන්‍ය දිනය ඒ විදිහටමයි. ඉන්වොයිස් අංකය ඒ විදිහටමයි. විස්තරය තීරුව ඒ විදිහටමයි. මෙන්න මෙතන ළමයි වටිනාකම වැට් තීරුව මුළු වටිනාකම ලෙජර පිටුව. අමුතුවෙන් එකතු වෙන තීරු දෙක තමයි මෙන්න මේ තීරු දෙක. වැට් තීරුවයි මුළු වටිනාකම් තීරුවයි. ඔන්න වැට් ලියාපදිංචි ව්‍යාපාරයක ළමයි ගැනුම් ජර්නලයේ ආකෘතිය. හරි. මේක මෙයාලා වැට් ලියාපදිංචි හින්දා මෙයාලා පැහැදිලිව භාණ්ඩේ ගණිත තියෙන වැට් එක මෙයාලා ලියා ගන්නවා වෙනම තීරුවක. එතකොට ගිණුම්ගත වෙද්දිනුත් ළමයි වැට් එක වෙනම ගිණුම්ගත කරනවා. හරි. මේක තමයි වැට් ලියාපදිංචි ව්‍යාපාරයක ගැනුම් ජර්නලයේ ආකෘතිය. ඔයත් මේ ආකෘතිය පොඩියට ඔය මාතෘකාව ලියපු තැන රූල් කරගන්න. වැට් ලියාපදිංචි ව්‍යාපාරයක ගැනුම් ජර්නලයේ ආකෘතිය කියලා මේක පොඩියට රූල් කරගන්නකො. මේ මන් තරම් ලොකුවට රූල් කරන්න අවශ්‍ය නැහැ. පොඩියට රූල් කරගන්න.
හරි. මම හිතනවා ගැනුම් ජනලේ රූල් කරගන්න ඇති. ළමයි ඊළඟට ඔයා දැනගන්න ඕන මේ ගැනුම් ජනලේ දැන් ටිකක් අලුත් වුණානේ වැට් තීරුවක් එකතු වුණානේ. මේවා කොහොමද අපි පොදු ලෙජරේ ගිණුම්ගත කරන්නේ කියලා ඔයා දැනගන්න ඕන. මම නිකන් උපකල්පිත අගයන් ටිකක් දාන්න දැම්ම මම ගාන හදන්න යන්නේ මම නිකන් මෙහෙම දානවා. A ණය හිමියා B ණය හිමියා. A ණය හිමියාගෙන් මම බඩු ගන්නවා. ඒ ගන්න වෙළඳ භාණ්ඩ වල වටිනාකම 1000යි. B ගෙන් ගන්න බඩු වල වටිනාකම 2000යි. මීට අදාළ වැට් එක 100යි මීට අදාළ වැට් එක 200යි කියලා හිතන්නකෝ. එතකොට මුළු වටිනාකම හැදෙන්න ළමයි මෙන්න මේ දෙකේ එකතු වෙන්නේ 1100යි. මේකේ මුළු වටිනාකම හැදෙන්නේ මේ දෙකේ එකතු වෙන 2200යි. ඊට පස්සේ ළමයි අපි මාසේ අවසානයේ මෙන්න මේ ගැනුම් ජර්නල් එකතු කරනවා. හිතන්නකො මේ 1.31 කියලා ලියනවා එකතුව පොදු ලෙජරයට මේ ගෙන ගියා කියලා ලියනවා. ඊට පස්සේ වටිනාකම් එකතු කරනවා මෙතන 3000යි මෙතන 300යි මෙතන 3300යි. හරි. දැන් ළමයි අපි මේක ගිණුම්ගත කරන්නේ කොහොමද කියලා තමයි දැනගන්න ඕන. අර වගේම දිත්ත සටහනක් තියෙනවා. දැන් ඔයා හිතන්නකො කලින් වැට් ලියාපදිංචි නැති ව්‍යාපාරයක ගැනුම් ගිණුම්ගත කරන දිත්ත සටහන උනේ මොකද්ද? ගැනුම් ගිණුම්ගත කරන දිත්ත සටහන උනේ ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම දැරනේ. ඕකනේ ළමයි වැට් ලියාපදිංචි නැති ව්‍යාපාරයක දිත්ත සටහන. මේකනේ මම ඔයාලට පාඩම් කරගන්න කියලා කිව්වේ. එතකොට ඒ ගාන හදද්දි මේක ප්‍රශ්නයක් නෑ. නමුත් දැන් වැට් ලියාපදිංචි නම් මේ වැට් තීරුවේ වටිනාකමත් ගිණුම්ගත වෙන්න ඕන. එතකොට මෙන්න මෙහෙමයි කරන්නේ ළමයි. මේ වටිනාකම් තීරුව එකතුව මේ ගාන තමා හැමතිස්සම මට ඇත්තටම පිරිවැයක් වෙන්නේ. මම වැට් ලියාපදිංචි ව්‍යාපාරයක් නම් මට හැමතිස්සම ගැනුම් වල වටිනාකම විදියට මෙන්න මේ 3000 තමා මගේ වටිනාකම වෙන්නේ. මේ 300 වෙනම රජයට යන එක. එතකොට මේ ගැනුම් වල වටිනාකම කීයද කියලා අහුවොත් මේක තමයි වටිනාකම. එතකොට ගැනුම් වල වටිනාකම ගිණුම්ගත වෙද්දි ගැනුම් හර 3000යි ණය හිමි පාලන ගිණුම බැර 3000යි. මෙන්න මේ වටිනාකම් තීරු එකතුව අපි ගිණුම්ගත කරද්දි දිත්ත සටහන මේක. ගැනුම් ගිණුම හර ණය හිමි පාලන බැර. ඊළඟට මේ වැට් තීරු එකතුව සටහන් කරද්දි දිත්ත සටහන තියෙනවා ළමයි. අපි ඒක මෙහෙම ලේසියට හදා ගන්නවා. ගැනුම් ටික ගැනුම් ගිණුමට හර කරා නම් ගැනුම් සඳහා අය කරපු වැට් එකත් වැට් පාලන ගිණුමට හර. එහෙනම් ළමයි වැට් එක සටහන් කරන දිත්ත සටහනත් මේ වැට් එක සටහන් කරන දිත්ත සටහන වැට් පාලන ගිණුම හර 300යි ණය හිමි පාලන ගිණුම බැර 300යි. ඔන්න ඕක ඔයා මතක තියාගන්න ඕන. හරි? මේ වටිනාකම් තීරුව සටහන් කරන ආකාරය ඒක අපි කොහොමද දන්නවනේ ළමයි. එතකොට මේක නෙමෙයි ඈ මුළු වැට් එකත් එක්ක එකතු වෙන වටිනාකම සටහන් කරන එක නෙමෙයි මේක සටහන් කරන්න ඕන. වටිනාකම සටහන් කරද්දි ගැනුම් හර ණය හිමි පාලන ගිණුම බැර. එතකොට ඒක හරි. ඊළඟට ගැනුම් සඳහා අය කරපු වැට් එක සටහන් කරද්දි දිත්ත සටහන ගැනුම් ගිණුමට හරණම් කෙරුවේ ගැනුම් සඳහා අය කළ වැට් එකත් වැට් පාලන ගිණුමට හර. එහෙනම් මෙන්න වැට් පාලන ගිණුම හර ණය හිමි ගිණුම බැර වෙනවා. මේක අපි ළමයි මෙහෙම ලියන්නේ නැතුව ලේසියට හදා ගන්නවා මේ දෙකම එකට එකතු කරලා පොදුවේ දිත්ත සටහන. ඒ දිත්ත සටහන තමා වටිනාකම් තීරු එකතුවෙන් ගැනුම් ගිණුම හර 3000යි. හරි? මෙන්න හර සටහන ඉස්සල්ලාම ලිව්වා. ඊළඟ වැට් එකෙත් හර සටහනනේ වැට් පාලනෙන් ළමයි. ඒකින්ද අපි අනිත් සටහන ලියනවා වැට් පාලන ගිණුම හර 300යි. ඔන්න එතකොට වැට් පාලනත් ලියුණා. දැන් ඉතුරු වෙලා තියෙන බැර සටහන නෙමෙයි බැර සටහන් දෙකම යන්නේ මොකේටද? ණය හිමි පාලන. එහෙනම් අපිට ළමයි මේ බැර සටහන දෙපාරක් ලියන්න ඕනේ නැහැ. කියන්නේ ණය හිමි පාලන බැර ණය හිමි පාලන බැර කියලා ලියන්න ඕනේ නැහැ. අපි කෙලින්ම මෙහෙම ලියනවා. එක සැරේම සටහන ලියලා දානවා ණය හිමි පාලන ගිණුම බැර ළමයි බැර වෙන්නේ මෙතන 3000යි මෙතන 300යි. ඒකින්ද 3300යි කියලා අපි
ලියනවා. සාමාන්‍ය අපි ලියද්දි මේක බැර සටහන් ලියද්දි ඈත් මේ පැත්තට වෙන්න ලියන්න. හරි. ඔන්න ඕක තමයි දිත්ත සටහන. ඔයාගේ ටියුට් එකේ දීලා තියෙන ළමයි මෙන්න මේ දිත්ත සටහන. මේ දිත්ත සටහනට එන්නේ මෙන්න මෙතනින්. මේක දීලා නෑ මම. හරි. දැන් අපි නැවත ගමු. මේක ඔයාලට තේරුම් නැත්නම් මේක පැත්තකින් තියන්නකෝ. ඒක පස්සේ ඔයාලට තේරෙයි. මේක මතක තියාගන්නකෝ. ගැනුම් ජර්නලය තීරු 3කට කැඩෙනවා දැන්. වටිනාකම වැට් තීරුව හා මුළු වටිනාකම් තීරුව. එතකොට ගැනුම් ජර්නලය මෙහෙම තීරු 3කට කැඩෙද්දී ඒවා සටහන් වෙන ආකාරයත් අපි දැනගන්න ඕන. මේ වටිනාකම් තීරුව ගිණුම්ගත වෙන්නේ අපි දන්න සාමාන්‍ය විදිහටමයි. ගැනුම් ගිණුමට හර කරලා ණය හිමි පාලන ගිණුමට බැර කරනවා. ඊළඟට ඊට අදාළ වැට් එක ගැනුම් වලට අදාළ වැට් එක සටහන් කරද්දී වැට් පාලන හර ණය හිමි පාලන බැර. මේක හරද බැරද කියලා ළමයි දැන් තව ඉස්සරහට යනවනේ තව ජර්නල්. එතකොට ඔයා මේක මතක තියාගන්න ලේසි ක්‍රමයක් දැනගන්න ඕන. ලේසි ක්‍රමය තමයි ගැනුම් ගිණුමට හරනම් එහෙනම් ඒ සඳහා ආය කළ වැට් එකක් වැට් පාලන ගිණුමට හර අනිත් මේ බැර වෙනවා ණය හිමි පාලන ගිණුමට. ඔන්න ඕක තමයි ඔයා දැනගන්න ඕන. ඒක හින්දා ඔයා දැන් ගැනුම් ජර්නලයේ රූල් කරුවානේ. ඊට යල්දී දිත්ත සටහන කියලා ලියන්නකො මම මේ කියන දේ ලියාගෙන යන්න. දිත්ත සටහන කියලා ලියන්න. දිත්ව සටහන. ලියන්න දන්නව නේද? ද්විත්ව සටහන. අල් දයන්නයි වියන්නයි අල් තයන්නයි වයන්නයි. ද්විත්ව සටහන. හරි. ඊට පස්සේ ලියන්න මෙහෙම. අංක 1 ගැනුම් ජර්නලයේ වටිනාකම් තීරුවේ එකතුව. ගැනුම් ජර්නලයේ වටිනාකම් තීරුවේ එකතුව. ගහන්න ඒක යටින් ඉරක්. ගැනුම් ජර්නලයේ වටිනාකම් තීරුවේ එකතුව. ලියන්න ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. ඊට පස්සේ වැට් තීරුවේ එකතුව ඊළඟට වෙනම අර අපි ලියලා ඉරක් ගැහුවේ ඒ විදිහටම ඊට යටින් ලියන්න මේ දිස්සලා ලිව්වට පස්සේ වැට් තීරුවේ එකතුව. වැට් තීරුවේ එකතුව කියලා ලිව්වා ඉරක් ගහන්න. වැට් තීරුවේ එකතුව. ලියන්න ළමයි දිත්ත සටහන. වැට් පාලන ගිණුම හර වැට් පාලන ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. ණය හිමි පාලන ගිණුම බැර. හරි. ඊට පස්සේ තරුවක් දාලා මෙහෙම ලියාගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් නම් මෙන්න මේ මම දාලා තියෙන මේ දෙක එකට එකතු කරලා ලියන දිත්ත සටහන මේක ලියාගන්න. වටිනාකම් ඕනේ නැහැ. කතිර දාගන්න ගැනුම් හර වැට් පාලන හර දෙකේම එකතුවෙන්
ණය හිමි පාලන බැර. ওই විදිහට දාගන්න දිත්ත සටහන ළමයි. එතකොට හර සටහන් දෙකක් එනවා, එක බැර සටහනක් එනවා. එතකොට බැර සටහන සමාන වෙනවා හර සටහන් දෙකේ එකතුවට. ගැනුම් ගිනුම හර, වැට් පාලන හර, ණය හිමි පාලන ගිනුම බැර. ගැනුම් ගිනුම හර ඔයාට එහෙම ලියන්න ඉස්සරහින් ලියන්න ඉඩ නැත්නම් වෙනම ගන්නවා නම් මෙහෙම ලියන්න. ඉහත දිත්ත සටහන මෙසේ කෙටි කර දැක්විය හැක. එහෙම ලියාගන්න. ඉහත දිත්ත සටහන මෙසේ කෙටි කර දැක්විය හැක. ඉහත දිත්ත සටහන මෙසේ කෙටි කර දැක්විය හැක. ගැනුම් ගිනුම හර ගැනුම් ගිනුම හර කරද්දි ළමයි වරහන් ඇතුලේ ලියාගන්න වටිනාකම් තීරුවේ එකතුවෙන්. වටිනාකම් තීරුවේ එකතුවෙන්. ඊළඟට වැට් පාලන ගිණුම හර. වැට් පාලන ගිණුම හර. එතනත් ඉස්සරහින් වරහන් දාලා ලියාගන්න වැට් තීරුවේ එකතුවෙන්. වැට් තීරුවේ එකතුවෙන්. වැට් තීරුවේ එකතුවෙන්. ඊළඟට ණය හිමි පාලන ගිණුම බැර. ණය හිමි පාලන ගිණුම බැර. වරහන් ඇතුලේ ලියාගන්න ගැනුම් හා වැට් තීරුවේ තීරු දෙකේම එකතුවෙන්. ගැනුම් හා වැට් තීරු දෙකේම එකතුවෙන්. ගැනුම් හා වැට් තීරු දෙකේම එකතුවෙන්. හරි. දැන් යන්නකො මෙහෙම ලියා ගන්න ළමයි. නිදසුන අංක 1. නිදසුන අංක 1 කියලා ලියලා මෙන්න මේ ගැනුම් ජර්නල් එක ළමයි රූල් කරගන්න. ඔයාලට පේනව නේද? 1 A ණය හිමියා B ණය හිමියා 1.10 වටිනාකම් ওই විදිහටම 1.31 එකතුව පොදු ලෙජරයට පිටපත් කළා. මේ ගැනුම් ජර්නල් රූල් කරගන්න ඉක්මනට. රූල් කරගෙන රූල් කරන් ඉඩ තියන්නකෝ. ඉඩ තියලා මෙහෙම ලියා ගන්න. ගැනුම් ජර්නලයේ වාර්තා වී ඇති තොරතුරු මේකට ලොකු ඉඩක් ඕනේ නැහැ. ගැනුම් ජර්නලයේ වාර්තා වී ඇති තොරතුරු පොදු ලෙජරයට පිටපත් කරන්න. පොදු ලෙජරයට පිටපත් කරන්න. පොදු ලෙජරයට පිටපත් කරන්න. 2 ණය හිමි ලෙජරය පිළියෙල කරන්න. ණය හිමි ලෙජරය පිළියෙල කරන්න. හරි. දැන් ඔයා මේක රූල් කරගන්න.
හරි. දැන් අපි මේ ගනුදෙනුව මේ ගණුම් ජර්නලයේ තියෙන වැට් ලියාපදිංචි ව්‍යාපාරික ගණුම් ජර්නලයේ ගනුදෙනු ලෙජර් ඉදිරිපත් කරමු. මම අර කලින් කියවා වගේ ළමයි මේ ණය හිමියා විවෘත වෙද්දිම අතන ණය හිමි ලෙජරයට යන්න ඕන. නමුත් මම මුල්ම අවස්ථාවේදී එහෙම කරන්න යන්නේ නැහැ. ඔයා මෙතනදී පටල ගන්න හින්දා ඒක මම ඉස්සරහට ගණන් හදද්දී ඔයාට කියන්න. දැනට අපි පොදු ලෙජරේ මුලින්ම සටහන් කරමු. ළමයි පොදු ලෙජරේ සටහන් කරද්දී දිත්ත සටහන මොකද්ද? දැන් ඔයාට මම දුන්නයි ඊට අදාළ වෙන වෙනම දිත්ත සටහන් ටික. වටිනාකම් තීරු එකතුව සටහන් කරද්දී දිත්ත සටහන ගැනුම් හර ණය හිමි පාලන බැර. එහෙනම් වටිනාකම් තීරු එකතුව 3000යි, ගැනුම් ගිණුම හර කරනවා 3000යි, ණය හිමි පාලන ගිණුම බැර කරනවා 3000යි. දිනේ ලියනවා 1.31. මෙතනත් 1.31. ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම ලියනවා මේ 3000 තියෙන ප්‍රතිවිරුද්ධ ගිණුම ණය හිමි පාලන. එහෙනම් ලිව්වා ණය හිමි පාලන ගිණුම. මෙතන ලිව්වා ගැනුම් ගිණුම. හරි. ඊළඟට ළමයි ඔන්න වටිනාකම් තීරුව සටහන් කරුවා. වැට් තීරුව අපි සටහන් කරන්න ඕන. 300යිනේ. වැට් තීරුව ගිණුම්ගත වේදී දිත්ත සටහනයි. ගැනුම් සඳහා අය කර වැට් එක තමයි මේ ගිණුම්ගත වෙන්නේ. ගැනුම් ගිණුමට හරනම් ගැනුම් සඳහා අය කළ වැට් එකත් වැට් පාලන ගිණුමට මොකද වෙන්න ඕන? හර. එහෙනම් අපි වැට් පාලන ගිණුමට ළමයි හර කරනවා තීරු එකතුව 300. දිනේ 1.31. එතකොට වැට් පාලන හර කාටද බැර වෙන්නේ? ණය හිමි පාලන බැර 300යි. දිනේ 1.31. මෙතන ලියනවා මේ 300 තියෙන ප්‍රතිවිරුද්ධ ගිණුම තමයි ණය හිමි පාලන. එහෙනම් මෙතන ලියනවා ණය හිමි පාලන ගිණුම. මෙතන ලියනවා මේ 300ට අදාළ ප්‍රතිවිරුද්ධ සටහන වැට්. මෙතන ලියනවා වැට් පාලන ගිණුම. හරි. ඔච්චරයි ළමයි පොදු ලෙජරේ සටහන් තියන්නේ. ඊළඟට ණය හිමි ලෙජරේට එන්නකෝ. ඔයා දන්නවා ණය හිමි ලෙජරේ පිළියෙල වෙන්නේ මේ ණය හිමියා මෙතන ලියවෙන වෙලාවෙදිමයි. දැන් මේ බලන්න පාලන ගිණුමට මොකද උනේ? යාගේ ලොකු ගිණුමට ගැනුම් ටිකක් බැර වුණා, වැට් ටිකක් බැර වුණා. එහෙනම් තනි ගිණුම වලටත් වෙන්නේ ඔය සෙතේම තමයි. අදාළ ණය හිමියාගේ ගැනුම් වටිනාකම ඒ ණය හිමියාගේ ගිණුමේ බැරට ලියවෙනවා. දිනේට ලියවෙන්නේ 1.1. ලියන්නේ ගැනුම් කියලා. ඊට අමතරව ඒ සඳහා අය කළ වැට් එක 100ක් මොකද වෙන්නේ? මේ පාලන ගිණුම බැර වෙනවා නම් වැට් එකෙන් ණය හිමි තනි ගිණුමටත් වැට් එක බැර වෙනවා. 1.1. ඊළඟට B ණය හිමියා ගත්තු වටිනාකම 2000 වෙනම ගෙනල්ලා දානවා බැරට. දිනේ 1.10. එහෙනම් ඒ සඳහා අය කළ වැට් එකත් ණය හිමි පාලන ගිණුමට මොකද වෙන්නේ? බැර වෙනවා. මෙතන ලියනවා වැට් 1.10. ඔන්න ඔය විදිහට තමයි ළමයි ණය හිමි ලෙජරයක් හැදෙන්නේ. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්නම් මේ ටික හදාගන්න. පොදු ලෙජරයයි ණය හිමි ලෙජරයයි. ඊළඟට හදාගෙන මෙන්න මේ ගාන ලියාගන්න. ඊළඟ නිදසුන අංකය දාලා මේ ගාන ලියාගන්න. අර බෝඩ් එකේ ලියලා තියෙන ගාන පැහැදිලි නැත්නම් මම කියන්නම්. 1.1 සමීරගෙන් ණයට ගත්තා ඉන්වොයිස් අංකය 0.01. දින 1.1 සමීරගෙන් ණයට අරගෙන තියෙන්නේ. සමීරගෙන් ණයට ගත්තා ඉන්වොයිස් අංකය 0.01. ඊළඟට ඒ යටතේ තියෙනවා මේක එකක් රුපියල් 1000 බැගින් කමිස 5ක්. එකක් රුපියල් 1000 බැගින් කමිස 5ක්. ඒකෙම අය අරගෙන තියෙනවා යාගෙම්ම එකක් රුපියල් 500 බැගින් කලිසම් 2ක්.
කලිසම් දෙකක්. ඊළඟට අඩු කළ වෙළඳ වට්ටම 110යි. අඩු කළ වෙළඳ වට්ටම 110යි. ඊළඟට 1.5 කමල්ගෙන් ගත්තා. කමල්ගෙන් ගත්තා. ඉන්වොයිස් අංකය ඉන්වොයිස් අංකය 0.02 0.02 එකක් රුපියල් 200 බැගින් සිපර් 300ක්. සිංහල වචනේ හරියට දන්නේ නැහැ. අපි සිපර් කිව්වම දන්නවනේ. එකක් රුපියල් 200 බැගින් සිපර් 300ක්. ඊළඟට එකක් රුපියල් 100 බැගින් ගවුම් 100ක්. එකක් රුපියල් 100 බැගින් ගවුම් 100ක්. ඊට පස්සේ යටින් මෙහෙම ලියා ගන්න ඉහත ගැනුම් මත අය කළ වැට් 110කි. අය කළ වැට් 110කි. හරි. දැන් ළමයි මේක හදද්දී ඉස්සල්ලාම අපි හොයාගන්න ඕන දැන් මේක වැට් ලියාපදිංචි ව්‍යාපාරයක්. ඒකයි වැට් එක අය කරලා තියෙනවා කියලා අපිට කියන්නේ. ගැනුම් ජර්නලේ ඉල්ලනවා, පොදු ලෙජරේ ඉල්ලනවා, ණය හිමි ලෙජරේ මෙන්න මම මේ ටික රූල් කරලා තියෙන්නේ. එතකොට මුලින්ම සමීරගෙන් ළමයි ගන්නෙ. සමීරගේ වටිනාකම හොයාගන්න ඕන. මම මෙන්න මේ යටින් සමීරගේ වටිනාකම හොයනවා. එකක් 1000 ගානේ කමිස 5ක්නේ ගන්නෙ. එතකොට ළමයි 5000යි. ඊළඟට එකක් 500 ගානේ කලිසම් 2යි. එතකොට ළමයි එතන 1000යි. මුළු එකතුව කීයද? 6000යි. වෙළඳ වට්ටමක් දෙනවා 110ක. එතකොට අඩු කරනවා 110ේ වෙළඳ වට්ටම. 6000ට 110යි කියන්නේ ළමයි 600යි. එතකොට වටිනාකම 5400යි. දැන් අපිට කියනවනේ ඉහත ගැනුම් මත රජය විසින් 110ක වැට් එකක් අය කෙරුවා කියලා. එතකොට මතක තියාගන්න මේ පිළිවෙල. මුලින්ම බඩුවල වටිනාකම හොයනවා. ඒ වටිනාකම වෙළඳ වට්ටමක් දීලා තියෙනවා නම් ඒ වෙළඳ වට්ටම තමයි ඊළඟට අඩු වෙන්න ඕන. මම ඒකයි ඊළඟට වෙළඳ වට්ටම අඩු කෙරුවේ. හරි. ඊට පස්සේ එනවනේ ඇත්තටම අපි බඩු ගන්න මිල. ඒ මිල මත තමයි රජය 110ක වැට් එකක් බලන්නේ. එහෙනම් වැට් 110 බලන්න කීයක් එනවද කියලා 5400ට 110යි කියන ළමයි 540යි. හරි. එහෙනම් දැන් අපි හොයාගත්තා මේ කියන සමීරගෙන් ණයට ගත්ත බඩුවල දත්තයන් ටික වටිනාකම් ටික ලියනවා 1.1 විස්තරයට ලියනවා සමීර ඉන්වොයිස් සංඛ්‍යා 0.01 සමීරගෙන් ගත්ත බඩුවල වටිනාකම කීයද ළමයි 6000ද නැත්නම් 5400ද වෙළඳ වට්ටම අඩු වුණාට පස්සේ නාගේ කියන්නේ 5400 ලියනවා මෙතන 5400යි වැට් එක 100ට 10ක් බැලුවම කීයක් එනවද 540යි. ලිව්වා වැට් තීරුවේ 540යි.
මුළු වටිනාකම හැදෙන්නේ නම් 5400 540යි දෙකේම එකතු වුණාම දෙකම එකතු වෙනවා 40යි 5යි 4යි 9යි 5940යි. ඔන්න ළමයි කරපු එක. අමාරු නැහැ. මේ වටිනාකම් හොයාගන්න විතරයි. මුලින්ම වෙළඳ වට්ටම අඩු කරලා අදාළ ණය හිමියගෙන් අපි ගන්න බඩුවල හරි වටිනාකම හොයාගෙන ඒක මෙතෙන්ට දාන්න. ඊට පස්සේ ඒ වටිනාකම මෙතන දාන වටිනාකම මත තමයි වැට් එක තීරණය වෙන්නේ. 10%යි නම් 540යි. එතකොට මුළු වටිනාකම වැට් එකත් එකතු වුණාම 5940යි. හරි. දැන් අපි යන සාමාන්‍ය පිළිවෙලට යමු. ණය හිමියා මෙතන ලියවුණු ගමන් ණය හිමියාගේ ගිණුමට මොකද වෙන්න ඕන? ඒක වාර්තා වෙන්න ඕන. ණය හිමි ලෙජරයේ ඉන්නවා සමීර ණය හිමියා. එහෙනම් අපි ලියනවා සමීර ණය හිමි. සමීර ණය හිමියාගේ ගිණුමේ මොන පැත්තද මේක ලියන්න ඕන? මේ කෑලි දෙකක් තියෙනවනේ ලියවෙන්න. එකක් වටිනාකම අනිත් එක වැට් එක. වටිනාකම සටහන් වෙද්දී ගැනුම් හර ණය හිමි පාලන බැර නම් තනි ගිණුමටත් ඒ ප්‍රමාණය බැර. එහෙනම් බැර කරනවා 5400යි. දිනේට ලියනවා 1. මෙතන ලියනවා ගැනුම්. ඊට පස්සේ ළමයි වැට් එක සටහන් කරනවා. වැට් සටහන් කරද්දී දිත්ත සටහන ගැනුම් ගිණුමට හරනම් වැට් එකත් වැට් පාලන හර ණය හිමි පාලන බැර. ණය හිමි පාලන බැර නම් ණය හිමිගේ තනි ගිණුමටත් වෙන්න ඕන ළමයි බැර. එහෙනම් තනි ගිණුමටත් අපි බැර කරනවා 540යි. මෙතන ලියනවා වැට්. දිනේ ඕනනම් 1 ලියන්න නැත්නම් ලිව්වේ නැතත් කමක් නැහැ ළමයි. මේ දිනේම තමයි මෙතෙන්ට එන්නේ කියලා අපි සාමාන්‍ය වුන් දැම්මම දන්නවා. හරි. එතකොට ඔන්න සමීරගේ කොටස ඉවරයි. එයාගේ ගිණුම ඉවරයි. ඊළඟට එනවා අපි කමල් 1.5 කමල්ගෙන් ගන්නෙ 0.02 ඉන්වොයිස් අංකය ලියනවා කමල්. දැන් අපි කමල්ගේ වටිනාකමක් හොයනවා. මම මේ පැත්තේ මගේ පෙර වැඩවලට දැන් ඔයාලට පේනවා ඉතින් මට ඉඩක් නැහැ කියලා. මම මේ හරියෙන් ගන්නවා කමල් 200 ගානේ 300ක්. 200 ගානේ 300ක් බලද්දි ළමයි තුවරක් 2 6 60000ක් එනවා. ඊළඟට ගවුමක් 100 ගානේ ගවුම් 100ක් ගන්නවා. එතකොට එනවා ළමයි 10000ක්. හරි. එතකොට මුළු එකතු වෙනවා 70000යි. දැන් බලන්න ළමයි වට්ටමක් දීලා තියෙනවද? කමල්ගේ වට්ටම් ගැන වෙළඳ වට්ටම් ගැන කතාවක් නෑ. එහෙනම් වට්ටමක් අඩු කරන්න නෑ. නමුත් අපිට කියනවා ගන්න හැම භාණ්ඩයක වටිනාකමටම වැට් එකක් වදිනවා 110ක. එහෙනම් මෙන්න ළමයි. අපි මෙයාගෙන් ගන්න 70000ක භාණ්ඩ. වටිනාකම 70000යි. මේකට 110ක වැට් එකක් වැදුනහම බලන්න 110 වැට් එක කියන්නේ කීයද? 70000ට 110 කියන්නේ 7000යි. එහෙනම් වැට් එක 7000යි. එහෙනම් මුළු වටිනාකම 77000යි. ඔන්න ණය හිමියා ලියුණා. ලියවුණු ගමන් අදාළ ණය හිමි ගිණුමට අපි යනවා. ගිහිල්ලා මෙන්න මේ වටිනාකම ණය හිමි ගිණුමේ මොකද කරන්නේ? බැර කරනවා. වෙනම අපි දානවා 70000යි. ගැනුම් දිනේට ලියන්නේ අදාළ දිනේ ගනුදෙනුව වෙන දවස් 1.5. ඊළඟට ඊට අදාළ වැට් එකත් ණය හිමියාගේ ගිණුමට අපි බැර කරනවා 7000යි. ඔන්න එතකොට ඒක ඉවරයි. මෙතන ණය හිමියාගේ නම මොකද්ද? කමල්. කමල් ණය හිමි. හරි. දැන් අපි ඔය ගනුදෙනු දෙක විතරනේ අපිට දීලා තියෙන්නේ. දැන් අපි ගැනුම් ජර්නලය මේ මාස අවසානයේ එකතු කරනවා 1.31. මෙතන එනවා 75400යි. මෙතන එනවා 7540යි. මෙතන එනවා 7යි 5යි 12යි 82940යි. ඉස්සරහින් ලියනවා අර අපි දන්න සාමාන්‍ය වාක්‍යෙම එකතුව පොදු ලෙජරයට ගෙන ගියා. ඔය විදිහට ලියනවා. හරි. දැන් එකතුව පොදු ලෙජරයට ගෙන ගියා කියලා ලිව්වා. ආව පොදු ලෙජරයට සටහන් කරනවා. වටිනාකම් තීරු එකතුවෙන් ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර 75400යි. දිනේ 1.31 තැන් දෙකේම ලියනවා. ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම ණය හිමි පාලන ගිණුම. මෙතන ලියනවා ගැනුම් ගිණුම. ඔන්න එතකොට මේක සටහන් වුණා.
ඊළඟට වැට් එක සටහන් කරනවා. ගැණුම් සඳහා අය කළ වැට් එක ගැණුම් සඳහා අය කළ වැට් එක සටහන් කරන්නේ කොහොමද? ගැණුම් ගිණුමට හරනම් ගැණුම් සඳහා අය කළ වැට් එකත් වැට් පාලන ගිණුමට හර. එහෙනම් අපි වැට් පාලන ගිණුමට හර කරනවා 7540ක්. බැර වෙනවා ණය හිමි පාලන 7540යි. එතකොට මෙතන අපි ලියනවා ප්‍රතිවිරුද්ධ ගිණුම වැට් පාලන ගිණුම. මෙතන ලියනවා ණය හිමි පාලන ගිණුම. දිනේ 1.31. ඔන්න ඔය විදිහට තමයි පොදු ලෙජරේ ළමයි සටහන් වෙන්නේ. එතකොට මේ මුළු වටිනාකම තමයි අවසානට බලද්දී ණය හිමි පාලන ගිණුමට ගිහිල්ලා බැර වෙලා තියෙන මේ දෙක එකතුව තමයි මේ 80940. ඒක අපි වෙන වෙනම දානවා. හරි මේක හදාගන්න ළමයි. මෙන්න වැට් සම්බන්ධ ගාණ. එතකොට පාඩම් මේකේ මහ ලොකු දේවල් නැහැ. පාඩම් කරගන්න තියෙන වැට් එක සටහන් කරන විදිහ දිත්ත සටහනත් එක්ක ඊළඟට දැනගන්න ඕන වැට් එක ගණනය වෙන්නේ මොන අගේ මතද? වෙළඳ වට්ටම අඩු කරුවට පස්සේන වටිනාකම මතයි අඩු වෙන්නේ. හරි හදාගන්නකො මේක. හදාගෙන ඉවර වෙලා මැසේජ් එකක් තියන්න. හරි එහෙනම් ළමයි මම අදට කරන්න වාට මෙච්චරයි. වැට් ලියාපදිංචි ව්‍යාපාරික ගැණුම් ජර්නල් එකට අදාළ ටියුට් එකේ ගණන් නෙමේ මම ඔයාලට දුන්නු ගණන් ටිකකින් මේ පැහැදිලි කරුවේ මේක ආපහු මේක හදන්න ඕන ඔයා. මේ ඉතුරු තව දවස් තියෙනවානේ ආපහු අපිට හම්බෙන්න 6ක්. ඔය දවස් 6 කියන දවස් ටික බෙදාගෙන දවස් 3න් 3ට ඒ කියන්නේ දෙපාරක්වත් ඔයා ආපහු මේක හදන්න ඕනේ නැත්තම් පැටලෙනවා ළමයි ඈ. තව ඉස්සරහට එනවා විකුණුම් ජර්නලය. එතකොට වැට් ලියාපදිංචි ව්‍යාපාරයක විකුණුම් ජර්නලය වැට් ලියාපදිංචි නැති ව්‍යාපාරයක විකුණුම් ජර්නලය ආපසු යවුම් ජර්නල්. එතකොට ආපසු යවුම් ජර්නල්ත් ඔය විදිහට දෙකක් එනවා. ඊළඟට ආපසු යවුම් ජර්නල් ඊළඟට ලැබීම් ජර්නල්. එතකොට ලැබීම් ජර්නල් වලත් එනවා වැට් ලියාපදිංචි ව්‍යාපාරයක ගෙවීම් ජර්නල් වලත් එනවා. ඔය ගොඩක් තියෙනවා. ඒකින්ද ළමයි ඔයයි දැන් වැඩ කරන්න ඕන. මේක ආපහු කරන්න. ඒ වගේම ටියුට් එකේ දීලා තියෙනවනේ ගණන් වගේක්. පුළුවන් නම් ඒ ටික හදන්න. කොහොමද අපි පන්තිය හදනවා. නමුත් ඔයා දැන් මේ ඉන්න කාලය තුල උපරිම ප්‍රයෝජන ගන්න හා ඔයාට ගැටලු ඇති වෙන්නේ ඔයා තනියම හදන්න ගන්න. ඒක නිසා ඔය ටියුට් එකේ වැට් ලියාපදිංචි ව්‍යාපාරික ගණන් කීපයකට උදාහරණ දෙකක් විතර මම හිතන්නේ ඊළඟට දීලා තියෙනවා ගැණුම් ජර්නල්ට අදාළව. ඒක බලලා ගාන හදන්න කටුකොලයක හදන්න පන්තියට ආපහු වෙද්දී ඒ කටුකොලේ පැත්තකින් තියාගන්න. එතකොට ඔයාගේ වැරදුණු තැන් මමත් එක්ක හදද්දී ආපහු අල්ලගන්න. එහෙනම් ළමයි අපි අදට පන්තිය නවත්තනවා මේ කරපු දේවල් සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් වෙන මොන හරි සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් සම්බන්ධ කරගන්න මාව. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්.